තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහම් මකරන්දේ සුවදෙන් පෙන්සිත් නිවා සඳහන ජාතියේ පොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය මේ පැයේදී පින්වත් ඔබ වෙත සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව බෞද්ධ රූපවාහිනියේ විශේෂ බාහිර පටිගත කිරීමක් ලෙස බෞද්ධ රූපවාහිනිය මෙතරියෙන් බාහිරව ප්‍රංශයේ සිට බෙලෙසින් සුපින්වත් ඔබ වෙත ගෙන එන්නටයි සූදානම් වන්නේ. සදහැමතුනේ මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වැඩ සිටින ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජ්‍යපාද කැන්දවින්නේ රාහුල පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් දොහොත් මුතුනත් මැද සාදු නදින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැමතුනේ ප්‍රංශයේ සිට බාහිර පටිගත කිරීමක් ලෙස පටිගත කරමින් සුපින්වත් ඔබ වෙත ගෙන එන මේ උතුම් වූ දේශනාවේ දායකත්වය ලබා දී කටයුතු කරන්නේ ප්‍රංශයේ වාසය කරන මේනකා හේනගගේ මහත්මිය සහ ඒ මහත්මියගේ පවුලේ පින්වත් පිරිස විශේෂයෙන්ම ඒ මහත්මියගේ දෙමාපියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන. එහෙමනම් අපි හැමදෙනාම සදහැ සිතින් තැන්පත්ව මෙතෙන් සිට මේ උතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විපස්සනා ඥාන මනෝමයිද්ධි ඉද්දිප්පබේදා පිච්ච දිබ්බසෝතං පරස්ස චේතෝ පරියාය ඥානං පුබ්බේ නිවාසානුගතං ච ඥානං දිබ්බං ච චක්ඛාසව සංකයෝච ඒතානි ඥානානි ඉදට්ඨ විජ්ජා අලංකරුං යාමුනි ධම්ම දේහං විශේෂ සෝභා ගුණ මංජුපේතාති. සාදු සාදු සාදු. ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දුරන්දර අතිපූජනීය අවසරයි පරවාහන චන්දරතනාභිදාන අපගේ ගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේ වර ප්‍රමුඛ විහාරවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත පින්වත්නි අද දවසේ ඔබ හැම දිනාම ඒකරාශී වුණේ මේ තාම වටිනා ධර්ම ශ්‍රවණානිසංසයක් තමන්ගේ ජීවිතයට ඒකරාශී කර ගැනීම සඳහා අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා වසර 2565ක් ගත වෙන මේ වකවානුවේ මේ වෙසක් මාසයේ ඔබ හැම දිනාම පිළිවෙත් පුරමින් සීලාදී ගුණ සම්පූර්ණ කරමින් අද දවසේ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ.
මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා මේනකා හේනගගේ මහත්මිය ආදරබර දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම සඳහා මව ජී මැනිකා පියා එච් කිරිමුදියන්සේ අයියා ප්‍රේමතිලක බාප්පා හිං මහත්තයා මවගේ පරම්පරානුයාත ඥාතීන් පියාගේ වර්ග පරම්පරානුයාත ඥාතීන් රඝුපති මහත්මයා කියන මේ මතක් වෙන මතක් නොවන සංසාරගත සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමයි මේ පින්කමේ ආරමුණ වෙන්නේ. ඔබගේ සත් අරමුණු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සමෘද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාදයෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරමු. පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වීම ඉතාම දුර්ලභයි. තථාගත බුදුරජාණන් වහන්සේ හැමදාම දහවල් කාලයේ දානේ වළඳ අවසානයේ ගන්ධ කුටියට වඩින්ට පඩිය මත පා තබාගෙන මහා සංඝ රුවන ආමන්ත්‍රණය කරලා දේශනා කරන අප්පමාදේන භික්ඛවේ සම්පාදේත දුර්ලභෝ බුද්ධෝපාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ථ පටිලාභෝ ආදී වශයෙන් මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වීම ඉතාම දුර්ලභයි. ඒ දුර්ලභ අවස්ථාව අපි හැම දිනාටම ලැබිලා තියෙනවා. ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ මේ බුද්ධ ශාසනයෙන් ලැබිය යුතු ප්‍රයෝජනීය සලසා ගන්නට අපි උත්සාහවත් වෙනවා නම් කැප වෙනවා නම් ඒක තමයි අපේ වගකීම වෙන්නේ. එතකොට අද දවසේ මේ පින්කම සඳහා දායකත්වයෙන් සම්බන්ධ වෙන සහභාගීත්වයෙන් ඒකරාශී වන ඔබ හැම දෙනාම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරගෙන ධර්ම ශ්‍රවණමය පුණ්‍ය ක්‍රියාවක් මේ ආකාරයෙන් සිද්ධ කරගන්නට අදිෂ්ඨාන ඇතුව ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් මෙච්චරයි මපමණයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ සතුව අනන්ත බුදු ගුණ ප්‍රමාණයක් තියෙනවා. බුද්ධෝපි බුද්ධස්ස වනේය වන්නං කප්පම් පිචේ අඤ්ඤම භාසමානෝ කීයේත කප්පෝ චිරදීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. ඒ බුදුරජාණන් වහන්සේ ආයුෂ් කල්පයේ අවසන් වන තුරු වෙන කිසිම දෙයක් දේශනා කරන්නේ නැතුව බුදු ගුණ පමණක් දේශනා කළත් ඒ ආයුෂ් කල්පයේ ගෙවිලා යනවා මිසක් බුදු ගුණ දේශනා කළා හමාර කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම බුදු ගුණ අනන්ත අප්‍රමාණ වෙන නිසා මේ අනන්ත බුදු ගුණයන් කෙරෙහි නවාරහාදී බුදු ගුණ චතුර්වෛසාරද්ද ඥාන දසබල ඥාන චොද්දස බුද්ධ ඥාන අට්ඨාර සාවේනික බුද්ධ ගුණ 19 ප්‍රත්‍යවේක්ෂා ඥාන සුවිසිපට්ඨාන ධර්ම ඥාන සමත්‍රිංශත් පාරමී ඥාන සමචත්තාලීස ඥාන චතුචත්තාලීස ඥාන පරෝපන්නාස් කුසල ධර්ම දෙසටක් මිත්‍යා දෘෂ්ටි විනිර්වීතනය කරන ගම්බීර ඥාන අනන්තනය සමන්නාග සමන්ත මහා ප ဋ ාණ විෂයාන්තරගත ගම්බීර ඥාන සර්වඥතා ඥානෙ ප්‍රදාන කොට ඇති අනන්ත බුද්ධ ගුණයන් පිළිබඳව යම් කෙනෙක් ප්‍රසාද සිතක් ඇති කර ගන්නවා නම් ඒ කෙනාට ලැබෙන ආනිසංසය ඉතාම විශාලයි. කල්ප ගාණක් ගෙවිල ගියත් අවසන් නොවන මහා පුණ්‍ය ශක්තියක් ඒ තුලින් ජනිත කර ගන්නට පුළුවන්. මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ලාභයක් තියෙනවා නම් පින්වත්නි, ඒ ශ්‍රේෂ්ඨ ලාභය තමයි ශ්‍රද්ධා ලාභය කියලා කියන්නේ. යම් කෙනෙක් Tamanගේ චිත්තසංතානයේ ශ්‍රද්ධාවක් ජනිත කර ගන්නවා නම් ඒක මහා අර්ථයේ පිණිසයි හේතු වෙන්නේ, මහා ආනිසංසය පිණිසයි හේතු වෙන්නේ. මේ බුද්ධ ශාසනය තුලින් යම් කිසි කෙනෙක් මගඵල නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක නා මූලික වශයෙන් මේ ශ්‍රද්ධාව උපදවා ගන්නට ඕන. ආකාරවතී ශ්‍රද්ධාව තෙරුවන් ගුණ දැනගෙන ඇති කර ගන්නා වූ ස්ථාවර ශ්‍රද්ධාවක් පිහිටුවා ගන්නට ඕන. දෙවිවරු පින්වත්නි දිව්‍ය ආයුෂ වින්දනය කරලා චුත වෙන්න සූදානම් වෙන අවස්ථාවේ ඒ චුතන දෙවියන්ට අනිකුත් දෙවියන් සිහිපත් කරනවා ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ සුගතින් ගත්වා සුලද්ධං ලාභං ලබ.
පින්වත ඔබ මෙතනින් සුගතියට යන්න. මොකක්ද මේ සුගතිය? මනුෂ්‍ය ලෝකය. මනුෂ්‍ය ලෝකේ නැමෙත සුගතියට ගමන් කරලා සුලද්දහං ලාභං ලබ මනා වූ ලාභයේ ශ්‍රේෂ්ඨ වූ ලාභය ලබන්ට කියලායි මේ දෙවිවරු අනුශාසනා කරන්නේ. එතකොට මේ ලෝකේ මහා ලාභය ශ්‍රේෂ්ඨතම ලාභය තමයි ශ්‍රද්ධා ලාභය කියලා කියන්නේ. මේ ලාභය යම් කෙනෙක් උපයා ගත්තා නම් ඒ කෙනා මේ සංසාර දුක්ඛයන්ගෙන් නිදහස්ව ලබන අග්‍ර අමෘත මහා නිර්වාණ ධාතුවෙන් සැනසීම ලබනවා. එතකොට ඔබ හැම දෙනාම පින්වත්නි ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රතිවේධ කිරීමේ බලාපොරොත්තුවෙන් අදිෂ්ඨානයෙන් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ අන් කිසිවක් නිසා නෙවෙයි මේ සසර දුකෙන් නිදහස් වීම සඳහායි. නිරතුරුවම යහුසුලුවේ සඳහා කටයුතු කිරීමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. නහි සීලවතං හෝති uppajjanti තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා. මේ ලෝකයට බුදුවරු පහළ වෙන්නේ සිල් රකින්න දන් දෙන්න කියලා දෙන්නම නෙවෙයි. ඊට වඩා උසස් අර්ථයක් සඳහායි. අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන පකාසිතා කුරු අටකුයි පද තුනකුයි විශේෂ වශයෙන් කියලා දෙන්නයි බුදුවරු මේ ලෝකේ පහළ වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය පැහැදිලි කරලා දෙන්න. බුදු කෙනෙක්ගෙන් පරතෝ ഘോഷේ නොලැබුණොත් ශ්‍රාවක ඥානයෙන් මේ කියන ත්‍රිවිධ වූ මේ ලක්ෂණය ප්‍රතිවේධ කරන්නට පුළුවන් කමක් නැහැ. මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර ගන්නට නොලැබුණොත්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්නේ ඊටාම දුක් අරගෙනයි. අංග පරිත්‍යාග, නේත්‍ර පරිත්‍යාග, ධන පරිත්‍යාග, රාජ්‍ය පරිත්‍යාග, පුත්‍රදාර පරිත්‍යාග ආදී පංච මහා පරිත්‍යාගයන් සිද්ධ කරමින් දසපාරමිතා, දස උපපාරමිතා, දස පරමාර්ථ පාරමිතා සම්පූර්ණ කරමින් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ. සත් අසංකේය කල්පලක්ෂයක්, නවාසංකේය කල්පලක්ෂයක්, සරසාසංකේය කල්පලක්ෂයක් අනියත වශයෙන් පාරමිතා පුරනවා. ඊට පස්සේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ නියත විවරණ ලැබලා සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කරලයි වෙසක් පුර 15ක පොහොය දවසේ ඒ උතුම් වූ සර්වඥතා ඥානයේ ප්‍රතිවේදයෙන් මේ සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යය කෙරෙහි මහා කරුණාවෙන් යුක්තයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය අනුගමනය කරන පිරිස අපේ ශාස්ත්‍රීය බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගැනීම ඉතාම වටිනවා. බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් උප්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, පරිනිර්වාණ මංගල්‍ය කියන මේ ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කරන කාලයයි අපි මේ ගත කරමින් ඉන්නේ වෙසක් සමයයි. චිත්ත වේසාක ජෙට්ට අසාලහ සාවන පොට්ටපාද අස්සයුජ කත්තික මාගසිර පුස්ස මාග පග්ගුණ කියන මේ ධර්මානුකූලව සඳහන් වෙන මාස ක්‍රමය අනුව චිත්ත මාසයෙන් ආරම්භ වෙලා වේසාක මාසයේ තමයි අපි මේ කාලය ගෙවන්නේ. එතකොට වර්ෂයේ ආරම්භය සඳහන් කරන්නේ චිත්ත මාසයෙන්. අපේ ක්‍රමය අනුව බක් මාසයෙන්. එතකොට මේ වෙසක් මාසය කියලා කියන්නේ බුද්ධ ශ්‍රීය තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් නිරතුරුවම අපට දකින්න ලැබෙන, අහන්න ලැබෙන කාලවකවානුවක්. මේ කාලවකවානුව තුල ඔබ හැම දිනම පිළිවෙත් පුරමින් තෙරුවන් ගුණ සිහිපත් කරමින් කරන පින්කම් අතරේ තවත් වටිනා ධර්ම ශ්‍රවණමය පින්කමක් මේ ආකාරයෙන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අට්ඨීකත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති. මේ සද්ධර්ම ශ්‍රවණයේ කොට අපි ඒ තුලින් මහා ආනිසංස ලබා ගන්නට නම් නිවැරදි ප්‍රතිපදාවෙන් සද්ධර්ම ශ්‍රවණය කර ගන්නට ඕන. අට්ඨීකත්වා කල්ප ගානකින් නොලැබෙන අවස්ථාවක් මට මේ ලැබිලා තියෙන්නේ. ඒ නිසා සාගින්නේ ඉඳමින් පීඩා විඳමින් උනත් මම මේ සද්ධර්මයේ ශ්‍රවණය කර ගන්නට ඕන කියන අදිෂ්ඨානය ඇති වෙන්නට ඕන.
මේ අවස්ථාව ඉතාම දුර්ලභයි කියන බව දැනගෙන මගේ හිතේ කෙලෙස් ගිනි නිවෙන්නට ඕන, නූපන් කුසල් වැඩෙන්නට ඕන, වැඩුණු කුසල් වැඩි දියුණු වෙන්නට ඕන, නූපන් අකුසල් දුරු වෙන්නට ඕන, නූපන් අකුසල් නූපදී තියෙන්නට ඕන, උපන් අකුසල් බැහැර වෙන්න ඕන, දුරු වෙන්න ඕන කියන අදිෂ්ඨානය තුළ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. ඒ වගේම මානසිකත්වා ඇහෙන ධර්ම පදයක් ගානේ මෙනෙහි කිරීමක් තියෙන්නට ඕන, මානසිකාරයක් තියෙන්නට ඕන. සබ්බං චේතසෝ සමන්නා හරිත්වා මතකයන් ඔස්සේ හිත ගමන් කරන්නට නොදී ධර්මයේ කෙරෙහි මෙනෙහි කිරීමක් තියෙන්නට ඕන, මුළු හිතම යොදවා ගන්නට ඕන. ඕහිත සෝතෝ ධම්මං සුනාති කන් යොමාගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. මේ ධර්මය මනුෂ්‍යයන් වශයෙන් නොව තිරිසන් සතුන් වශයෙන් ශ්‍රවණය කරලා ප්‍රයෝජන ලබාගත් අවස්ථාවන් අපි අහලා තියෙනවා. ඒ නිසා මනුෂ්‍යයන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මනුෂ්‍යයන් ප්‍රඥාවෙන් යුක්තව, ශ්‍රද්ධාවෙන් යුක්තව, ඥාන සංප්‍රයුක්තව මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරගත්තොත් මේ තුලින් මහා ආනිසංසයක් ඒකාන්ත වශයෙන් ලබා ගන්නට පුළුවන්. ධම්මං විනා නත්ති පිතාච මාතා තමේව ථානං සරණං පතිට්ඨා තස්මාහි භෝ කිච්ච මඤ්ඤප්පහාය සුනාත ධාරේති චරාති ධම්මේ. මේ ධර්මයේ හරුණාම අපේ මව්පියන්ගෙන් ලැබෙන පිහිට පිළිසරණ අපට මේ සංසාරික වශයෙන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ධර්මයෙන් අපට උපකාරයක් ලැබෙනවා නම්, ධර්මානුකූලව අපි ජීවිතේ පවත්වනවා නම් එය තමයි අපේ සැනසීම සඳහා, සංසාරික සුවය සඳහා, ශාන්ත උතුම් නිර්වාණ අවබෝධය සඳහා අපට උපකාර වෙන්නේ. ඒ නිසා මහා ගෞරවයෙන් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. අද දවසේ පින්වත්නි, ඔබ හැම දිනාටම අපි කියලා දෙන්න අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ සතු ඒ අනන්ත බුදු ගුණයන් අතරේ නවආහාදී බුදු ගුණයන් අපි සජ්ජායනා කරනකොට අපි කියන විද්‍යාචරණ සම්පන්නව බුදු ගුණය පිළිබඳවයි. ඒ බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යාවන් සහ 15 චරණ ධර්මයන්ගෙන් යුක්ත වෙන නිසා ඒ බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න නම් වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යාවන් උපදවා ගන්නට පිළිවෙත් පිරූ ආකාරයයි 15 චරණ ධර්මයන්ගෙන් දේශනා වෙන්නේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිවේදයෙන් ඒ උතුම් වූ නිර්වාණ ධාතුවට වැඩවදාළ නිසා, ඒ උතුම් වූ ക്ഷേම භූමියට වැඩවදාළ නිසා ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනකොට අපි ඉස්සල්ලාම අෂ්ට විද්‍යාවන් පිළිබඳව සාකච්ඡා කරනවා. අපේ තථාගත බුදුරජාණන් වහන්සේට ත්‍රිවිද්‍යාවක් තියෙන බව බහබේරව කියන සූත්‍රය තුල සඳහන් කරලා තියෙනවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණතුමාට දේශනා කරනවා, අයංකෝ මේ බ්‍රාහ්මණ රත්ත්‍යා පඨමේ යාමේ පඨමා විඥාදිගතාදි වශයෙන්, රාත්‍රියේ පළමු යාමේ පළවෙනි විද්‍යාව, දෙවෙනි යාමේ දෙවෙනි විද්‍යාව, තුන්වෙනි යාමේ අරියම් කාලයේ තුන්වෙනි විද්‍යාව ප්‍රතිවේද කරන්නට යෙදුනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. මේ ත්‍රිවිද්‍යාවන්. එතකොට මේ ත්‍රිවිද්‍යාවන් ඇතුළුව තවත් විද්‍යාවන් පහක් එකතු වෙලා අෂ්ට විද්‍යාවෙන් තථාගත බුදුරජාණන් වහන්සේ සමන්නාගතයි. මේ අෂ්ට විද්‍යාව පින්වත් සඳහන් වෙනවා දීඝනිකායේ අම්භට්ට කියන සූත්‍රය තුල. ඒක අවස්ථාවකදී අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ඒක පුණ්ඩරීක කියන තාපසාරාමයට වැඩම කරන්නට යෙදුණා. එහි හිටියා වච්ච කියලා පරිබ්‍රාජකේ. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ පිළිබඳව මේ ලෝකයේ මිනිස්සු කතා කරනවා ඇහෙනවා. ඔබ වහන්සේ සර්වකාලීනව මේ ලෝකෙ සිද්ධ වෙන සිදුවීම් පිළිබඳව දකිමින් දැනගනිමින් තමයි ඉන්නේ. එහෙම ප්‍රකාශ කරොත් ඔබ වහන්සේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක්ද ඒ සිද්ධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වච්ච, ඒ මිනිස්සු මට අභූතයෙන් චෝදනා කරනවා. යම් කෙනෙක් ප්‍රකාශ කරනවා නම් මා සතුව ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවන් තියෙනවා, එයින් සමන්නාගතයි කියලා, ඒක තමයි තථාගත බුදුරජාණන් වහන්සේට නිවැරදිව බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් කතා කිරීම. එතකොට පින්වත්නි, අපේ තථාගත බුදුරජාණන් වහන්සේ
ඥාන පරියත්තිකං ඤෙය්‍ය පරියත්තිකං ඥානං. ඒ තථාගත බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ ආවරණය වූ කිසිවක් නැහැ. බුදුරජාණන් වහන්සේ යම් කිසි සර්වඥතා ඥානයකින් යුක්තද ඒ ඥානයට මේ ලෝකේ හැම දෙයක්ම විවරණය වෙනවා. ආවරණය වෙච්ච කිසිවක් ඇත්තේ නැහැ. දැනගත යුතු සියල්ලම බුදුරජාණන් වහන්සේ දැනගන්නවා. හැබැයි උන්වහන්සේ දැනගන්න දෙයින් දේශනා කරන්නේ ඊටාම අල්ප ප්‍රමාණයක් විතරයි. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ අෂ්ට විද්‍යාවන්ගෙන් යුක්තයි, ඒ වගේම පසළොස් චරණයන්ගෙන් යුක්තයි. මේ දේශනාව තුළ වේලාවේ පමණින් ඔබට මේ කරුණු පිළිබඳව සිහිපත් කරලා දෙන්න අපි අදහස් කරනවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ විදර්ශනා ඥානයෙන් යුක්තයි. අපි මුලින් ගාථාවක් ඔබට සිහිපත් කරන්නට යෙදුණා. මේ ගාථාව තුළ මේ කියන අෂ්ට විද්‍යාව පිළිබඳව සඳහන් වෙනවා. විපස්සනා ඥාන මනෝමය ඉද්ධි ඉද්ධිප්ප වේදා පිච දිබ්බ සෝතං පරස්ස චේතෝ පරියාය ඥානං පුබ්බේ නිවාසානුගතං ච ඥානං දිබ්බංච චක්කාසව සංකයෝච ඒතානි ඥානානි දට්ඨ විද්‍යා අලංකරුං යා මුනි ධම්ම දේහං විශේෂ සෝභා ගුණමංජු පීතා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්ම ද්වේහය සෝභාමත් කරන්නේ, ආලෝකමත් කරන්නේ, ප්‍රභාමත් කරන්නේ මෙන්න මේ කියන උතුම් වූ ගුණයන්. මේ අෂ්ට විද්‍යාවන් නැමැති ඥානයන් ඒ බුද්ධ චරිතය, බුද්ධ ශරීරය ප්‍රභාමත් කරනවා, ආලෝකමත් කරනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සතුව විපස්සනා ඥානෙ එහෙම නැත්නම් විදර්ශනා ඥානෙ කියලා ඥානයක් තියෙනවා. විදර්ශනා ඥානෙ කියලා කියන්නේ මේ ලෝක සත්වයා පින්වත්නි හඳුනා ගැනීම නිවැරදිව සිද්ධ කරන්නේ නැහැ. සත්වයා පුද්ගලයා ආදී වශයෙන් මේ ලෝකයේ ඇති දේවල් සම්මුති වශයෙන් තමයි දකින්නේ. හැබැයි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ රූපාවචර ධාන 4, අරූපාවචර ධාන 4, අභිඥා බල මේවා උපදවාගෙන මේ ශරීරයේ සම්බන්ධයෙන්, සත්ව ප්‍රජාව සම්බන්ධයෙන් නිවැරදි ආකාරයෙන්ම දකිනවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ තමන්ගේ රූපකාය පිළිබඳව, ඒ වගේම නාමකාය පිළිබඳව විමසා බලනකොට කපා උපදමු මණිකක් සිදුරු කරලා නූලක් යොදලා තියෙනවා නම් ඒ ආකාරයෙන් මේ රූපකය තුල නාමකය, මේ චිත්ත සංතතිය පවතින බව ඒ තථාගතයන් වහන්සේ දකිනවා. නාම රූප පරිච්ඡේද ඥාණයෙන් මේ සියලු දේ විමසා දැනගන්නවා ඒ තථාගත බුදුරජාණන් වහන්සේ. එතකොට පින්වත්නි ඒක තමයි නිවැරදි දැකීම වෙන්නේ. මේ ලෝකේ සත්‍යෝ මව පියා සහෝදරයා සහෝදරිය ස්වාමියා බිරිඳ ආදී වශයෙන් මේ ලෝකේ සත්‍යෝ පුද්ගලයෝ දකින්නකොට එක එක නම් වලින් දකින්නකොට විමසනකොට තථාගත බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ ඥාණයෙන් මේ සත්‍ය පුද්ගලයා කියලා කියන්නේ නාම රූප ගොඩක් කියන බව දකින්න එක තමයි මේ විදර්ශනා ඥානය කියලා කියන්නේ. ඒ විදර්ශනා ඥානය ප්‍රතිවේද කරගෙන ඒ තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ ලෝක සත්‍යයට ධර්ම දේශනා කරනවා. මේ විදිහට දැකලා ඥානෙ දියුණු කරගෙන මේ සංසාර දුකෙන් නිදහස් වෙන්නට. එතකොට අපේ බුදුරජාණන් වහන්සේට මේ කියන දැක්ම ඉතාම ශ්‍රේෂ්ඨ වශයෙන් තියෙන ඒ විදර්ශනාව, ඒ සුවිශේෂී දැක්ම තථාගත බුදුරජාණන් වහන්සේ සතුයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්න නම් වෙනවා. ඊළඟට පින්වත්නි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මනෝමය ඉර්ධි කියන ඥාණයෙන් යුක්තයි. මනෝමය ඉර්ධි කියලා කියන්නේ පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුද්ධ ශරීරය හා සමාන තවත් බුද්ධ ශරීරයක් නිර්මාණය කරන්නට ඊටාම ශ්‍රේෂ්ඨ විදියට හැකියාවෙන් යුක්තයි. හරියට රන් කරඬුවක් ඇතුලේ තියෙන තවත් රන් කරඬුවක් එළියට ගන්නවාසේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේ නිර්මිත බුද්ධ ශරීරයක් තමන් වහන්සේගේ ශ්‍රී ශරීරය වගේම නිර්මාණය කරන්නට හැකියාවෙන් යුක්ත වෙනවා. ඔබ අහලා තියෙනවා තථාගත බුදුරජාණන් වහන්සේ 3 මාසයක් පුරා තවතිසා දිව්‍ය ලෝකයේ අභිධර්මයේ දේශනා කරනකොට
පිණ්ඩපාත ආදී කෘත්‍යයන් සිද්ධ කරන අවස්ථාවේ නිර්මිත බුදුරුවකින් තමයි අභිධර්මයේ දේශනා කළේ. ඉතින් මේ අවස්ථාව මහේශාක්‍ය දෙවියෝ බ්‍රහ්මයෝ දැනගත්තා විනා අනික් අයට මේක දැනගන්නටවත් පුළුවන් කමක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ අභිධර්මයේ දේශනා කරන අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අභිධර්මයේ දේශනා කරනකොටත් ඒ නිර්මිත බුදුරුවකින් තමයි අභිධර්මය තවස්සා දෙව්ලොව දේශනා කරන්නට යෙදුනේ. ඊට පස්සේ කෘත්‍යයන් අවසන් වුණාට පස්සේ නැවත බුද්ධ ශරීරයෙන්ම ප්‍රකෘති බුද්ධ ශරීරයෙන්ම මේ ධර්ම දේශනාව සිදු කරනු ලබනවා. එතකොට මේ තථාගත බුදුරජාණන් වහන්සේට ඒ නිර්මිත බුද්ධ ශරීරෙ මෙච්චර කාලයක් පවතින්න ඕන කියලා අදිෂ්ඨාන බල පිහිටවලා ඒ කියන නිර්මාණය සිද්ධ කරන්නට පුළුවන්. මනෝමය ඉර්ධි ඥානය. ඊළඟට පින්වත්නි මේ බුද්ධ ශාසනයේ වැඩ හිටියා එක්තරා මහරහතන් වහන්සේ නමක් මේ වෙනකොට රහත් වෙලා හිටියේ නැහැ. පැවිදි භාවයටපත් උනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රීය පිළිබඳව ඒ අලංකාරත්වයේ පිළිබඳව දකිමින් වාසය කරන්නටයි. මේ ලෝකයේ උත්තම ශ්‍රේෂ්ඨ දැක්මක් පෙනුමක් තියෙනවා නම් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සතුවයි ඒ පෙනුම තියෙන්නේ. වෙන කිසිම දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මිනිස්සෙකුටවත් බුදුරජාණන් වහන්සේ හා සමාන සෝබන ශරීරයක් ඇත්තේ නැහැ. එනිසා දුටුවන් වශී කරන දකින අය පහදවන ඊටාම අලංකාර රූප શોභාවක් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සතුයි. ඒ කෙරේ සත්වයෝ මිනිස්සු පහදින ස්වභාවයක්මයි තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රීය දකිමින් ඉන්නට පැවිදි වුණා වක්කලී කියලා භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේ එහෙම නිරතුරුවම සමණ කෘත්‍යයන් සිද්ධ කරන්නේ නැතුව විදර්ශනා ඥාන දියුණු කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දිහාම බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ එක දවසක් අනුශාසනා කළා කිං වක්කලේ ඉමිනා පූතිකායේන. වක්කලේ මේ දිරා යන අපිරිසිදු මේ ශරීරයක් දිහා බලාගෙන ඉඳලා ඇති වැඩේ මොකද්ද කියලා. ඒ භික්ෂුන් වහන්සේගෙන් විමසනකොට මම බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවට බුදුරජාණන් වහන්සේ කැමති නෑ කියලා හිත රිදවගෙන මම ගිහි වෙන්නේ නෑ මට මේ පැවිදි භාවයෙන් තුර ජීවිතයක් නෑ කියලා කල්පනා කරලා මෙහෙම මට ජීවත් වෙලා වැඩක් නෑ කියලා හිතලා මරණයට සූදානම් වුණා. මැරෙන්න සූදානම් වුණා. එහෙම මැරෙන්න සූදානම් වෙලා පර්වතයක් උඩ නැගලා පනිනකොටම බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදුරුවකින් ධර්ම දේශනා කළා. ඒහි වක්කලී මාහාය. වක්කලී මා කරා එන්න මගේ ඖරස පුත්‍රයෙක් ලයිහි උපන් පුත්‍රයෙක් බවට පත් වෙන්න කියලා අනුශාසනා කරනකොට විදර්ශනා ඥාන දිනු වුණා. අතීතේ පිරු පාරමී බලයෙන් සෝවාන් ආදී මග්ගඵල පිළිවෙලින් උතුම් වූ නිර්වාණ අවබෝධය ප්‍රතිවේධ කරගන්නට යෙදුණා. මේ විදිහට පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ 45 වසරක් තිස්සේ බුද්ධ කෘත්‍යයන් සිද්ධ කරන්නට යෙදුනේ මේ කියන මනෝම ඉර්ධි ඥානය ආදී ඥානයන් උපයෝගී කරගෙනයි. එතකොට අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ගුණයෙන් සමන්නාගත වෙන නිසා විද්‍යාචරණ සම්පන්න කියන මේ බුදු ගුණයෙන් යුක්ත වෙනවා. අපේ තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධ කෘත්‍යයන් සිද්ධ කිරීමේදී මේ කියන උන්වහන්සේ සතු ආශ්චර්යමත් ස්වභාවයන් අනුගමනය කර ගනිමින් ඒවා උපයෝගී කර ගනිමින් තමයි මේ ලෝක සත්‍යයට අර්ථය සලසා දෙන්නට යෙදුනේ යහපත සිද්ධ කරන්නට යෙදුනේ ලෝකාර්ථ චර්යාව යෙදෙන්නට යෙදුනේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි විශේෂ 이르දි ප්‍රාතිහාරයන් පානට යෙදුණා. ඒකට කියනවා 이르දි විද ඥානය කියලා. තමන් වහන්සේගේ ඥාතීන්ට ඥාත සංග්‍රහය කරන්නට වඩිනකොට කාළුදායි මහා අමාත්‍යවරයා පැවිදි වෙලා කාළුදායි මහරහතන් වහන්සේ වශයෙන් බුදුරජාණන් වහන්සේට අංගාරි නෝදානි දුමා බදන්ති ආදී වශයෙන් මඟ වර්ණනා කරමින් කිඹුල් වතට වැඩම කරන්නට ආරාධනා කරනකොට බුදුරජාණන් වහන්සේ 60 යොදුනක් දුර ඇති ඒ මාර්ගයේ වැඩම කරමින් ඥාතීන්ට සංග්‍රහ කළා. එහෙම වඩින ඒ වැඩපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් වැඩි හිටියන් බුදුරජාණන් වහන්සේට මුලින් ගෞරව කළේ නැහැ. කුමර කුමරියන් ඉදිරියට එවලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා විනා අනෙක් කෙනෙක් වන්දනා නොකරනකොට බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පවදාලා විතක ශරීරයෙන් ගිනි කඳකුත් විතක ශරීරයෙන් ජල කඳකුත්
තේජෝ කසින ආපෝ කසින කියන මේ ධ්‍යාන සමාපatti වලට සමවදමින් එහි වෙනස් බවක් දකින්න නැතුව එකම වතාවක මේ කියන කර්ත්‍යවයන් දෙකම සිද්ධ වෙන ආකාරයට දක්වමින් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පවදාලා ඒ වෙලාවේ පැහැදුණු ඥාතීන් තථාගත බුදුරජාණන් වහන්සේගේ පාද වන්දනා කළා. ඉතින් මේ කියන උතුම් බුද්ධ කෘත්‍යයන් සිද්ධ කළේ 이르දි විද ඥානයේ එකයි. ඊළඟට පින්වත්නි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ තවුසා දිව්‍ය ලෝකයේ අභිධර්මයේ දේශනා කරන්නට වඩින අවස්ථාවේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී යමා මහ පෙළහර පාලා යුගන්ධර පර්වතයේ සමීප වෙන්න අදිෂ්ඨාන කරලා ඒ මත එක පාදයක් ප්‍රතිෂ්ඨාපනය කරන අනික් පාදය මහා මේරු පර්වතයේ මත පිහිටුවලයි තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කරන්නට යෙදුනේ. ඉතින් මේ වගේ ඉර්ධි ප්‍රාතිහාරයන් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පවදාලා. ඊළඟට මේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේට අබ ඇටයක් තුල සතර ඉරියව් පවත්වන්න පුළුවන් තුන් සිවුරු දරාගෙන අභිධර්මයේ දේශනා කරන්න තවුසා දිව්‍ය ලෝකයට වඩිනකොට ඒ අවස්ථාවේ සක්‍ර දෙවියෝ කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ අභිතරම් විශාල නැහැ. එතකොට මේ පාණ්ඩු කම්බල සෛලාසනය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවේ හිස්වනව නේද? එක් පුංචි ප්‍රදේශයක් නේද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ආවරණය වෙන්නේ කියලා කල්පනා කරනකොටම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සංගල සිවුර ඒ මත එළනකොට සම්පූර්ණයෙන්ම පාණ්ඩු කම්බල සෛලාසනය වැසී ගියා. ඒ මත බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ වශයෙන් ඒ ආසනයේ වැසෙන විදියට ඒ මත වාඩි වෙලා ධර්ම දේශනා කරන්නට යෙදුන අභිධර්මය. මේ විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේට ඒ ස්ථානයේ සුදුසු විදියට වැඩ වාසය කරමින් අභිධර්මයේ දේශනා කරන්නට පුළුවන්. ඒ වගේම ධර්ම දේශනා කරන්නට පුළුවන්. මේ ගම්භීර ධර්මයේ දේශනා කරනකොට සුදුසු ආකාරයෙන් තමන් වහන්සේගේ ශ්‍රී ශරීරය සකස් කරගෙන ධර්ම දේශනා කරනු ලබනවා. ඒ 이르දි විද ඥානය නිසායි සිද්ධ කරනු ලබන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවුසා දිව්‍ය ලෝකයේ අභිධම් දේශනා කරන අවස්ථාවේ තථාගත බුදුරජාණන් වහන්සේ දකින්න යොදුන් ගණන් මග ගෙවාගෙන ආපු පිරිස බුදුරජාණන් වහන්සේ දැකීමෙන් තොරව ගමන් කරගන්න කැමති වුණේ නැහැ. තමන්ගේ නිවෙස් කරා යා ගන්න කැමති වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ නැවත වඩින තුරුම අපි ඉන්නවා කියලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ විමසනවා ස්වාමීන් බුදුරජාණන් වහන්සේ නැවත වඩින්නේ කවදද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැවත වඩින්නට මනුෂ්‍ය ලෝකයට දින 7කට පෙර ආතුව මේ ජනතාවට පේන විදිහටම පොළවෙන් කිමිදිලා මහා මේරු පර්වතයෙන් මතුවලා තවුසා දිව්‍ය ලෝකයට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. මේ ප්‍රාතිහාර්ය එතන හිටව මිනිසුන් සියසින් දැක බලා ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ පාද වන්දනා කරපු මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මිනිසුන්ට ඇවිල්ලා ප්‍රකාශ කළා පින්වත්නි බුදුරජාණන් වහන්සේ තව දවස් 7ක් ඉක්ම ගිය තැන සංකස්ස පුරයට වැඩම කරනවා කියන බව දේශනා කළා. ඒ වගේම ඒක රාශී වුණ පිරිස සංකස්ස පුරේ බලා ගමන් ආරම්භ කරනකොට බුදුරජාණන් වහන්සේ දැක ගන්නට ඒ ස්ථානයට යන්න කාල වේලා මදිකම නිසා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ ගමන් කරපු මාර්ගයේ කෙටි කළා ඉරිදි බලයෙන්. එතකොට කෙටි කාලයකින් මේ හැම දිනාටම සංකස්ස පුරයට ගමන් කරගන්න පුළුවන් වුණා. බුදුරජාණන් වහන්සේ තවුසා දිව්‍ය ලෝකයේ අභිධම් දේශනා කරලා නැවත මනුෂ්‍ය ලෝකයට වඩිනකොට ලෝක විවරණ ප්‍රාතිහාර්ය පාමින් තමයි මනුෂ්‍ය ලෝකයට වැඩම කරන්නට යෙදුනේ. ඉතින් මේ වගේ බුද්ධ ශ්‍රාවකයෝ තථාගත බුදුරජාණන් වහන්සේ මේ ඉර්ධි ප්‍රාතිහාර්යයන් පාවදාලා ශ්‍රාවකයන්ට වඩා ඉතාම ශ්‍රේෂ්ඨ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට මේ ප්‍රාතිහාර්යයන් පාන්නට පුළුවන්. බක බ්‍රහ්මයා දමනය කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අඳුරේ පෙනෙන්නේ නැතුව ඒ ගාථාවන් සජ්ජායනා කරමින් ඒ බුදුරජාණන් වහන්සේ ඒ බක බ්‍රහ්මයා දමනය කොට වදාලා. භවේ චාහං බයං දිස්වා භවංච විභවේසිනං බවං නාවි වදින් කිංචි නන්දිංචන උපාදීන් ආදි වශයෙන් මේ ගාථාවන් සජ්ජායනා කරමින් ඉර්ධි ප්‍රාතිහාර පාමින් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ
බක බ්‍රහ්මයා දමනය කරන්නට යෙදුනේ. ඊළඟට දිව්‍ය ශෝත්‍ර ඥානය බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ යම් තැනක යම් හඬක් අහන්න අවශ්‍ය නම් ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ දිව්‍ය ශෝත්‍රයෙන් ඒ හඬ අහලා දැනගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේට ආවරණීය වූ හඬක් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකෘති කන් යුග්මය ඉතාම හොඳින් ශ්‍රවණය කරන්නට පුළුවන් විදිහටයි සකස් වෙලා තියෙන්නේ. ඒ අතරේ බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශෝත්‍රයක් පිහිටලා තියෙනවා. වහන්සේට හැමදේම මේ ලෝකේ හඬක් අහන්න අවශ්‍ය වුණොත් ඒ හඬ අහගන්නට පුළුවන් වෙන විදියට. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සතුව පරචිත්ත විඥාන ඥානය. පරචිත්ත විඥාන ඥානය කියන ඥානය ඊටාම ශ්‍රේෂ්ඨ විදියට පිහිටනවා. ශ්‍රාවකයන්ටත් ඒ ඥානය පිහිටනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ විදියට පිහිටන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයට ධර්ම දේශනා කරන්නේ ඔවුන්ගේ හිත් බලලයි. කාන්තාවක් පසුපස්සේ ගමන් කරව කුමාරවරු පිරිසට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ඔවුන්ගේ సంతානයේ බලලා චිත්ත సంతානයේ කෙලෙස් අඩු බව තේරුම් අරගෙන ඒ අඩු කෙලෙස් ඇති ඒ කුමාරවරුන්ට ධර්ම දේශනා කරනකොට ඒ අය මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා මහා රහත් භාවයට පත් වුණා, මගඵල නිවන් අවබෝධ කළා. එතකොට මේ පරිචිත්ත විඥාන ඥානෙ නිසායි ඒ දෙක කරගන්නට පුළුවන්කම තියෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේට. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ තුළු කියන ජනපදයට වැඩම කරන්නට යෙදුනා ලිච්ඡවී පුත්‍ර සුනක්කත්ථ භික්ෂුන් වහන්සේ සමග. මේ තුළු කියන ජනපදයේ තියෙන උත්තරකා කියලා ගමක්, ඒ ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට අර භික්ෂුව සමග ඒ ගමේ හිටියා නිර්වස්ත්‍ර තවසේ කෝරක්කත්තිය කියලා. මේ කෝරක්කත්තිය දිහා දකින්නකොට ඔහුගේ දුෂ්කර ප්‍රතිපදාවන් දකින්නකොට සුනක්කත්ථ භික්ෂුව කල්පනා කරනවා මෙන්න රහතන් වහන්සේලා අල්පේච්ඡ වූ ජීවිතයක් ගෙවන මේ අය කොච්චර ගුණවන්තද කියලා කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ හස්ති රාජෙක් වගේ හැරිලා ඒ සුනක්කත්ථ භික්ෂුවට දේශනා කරනවා ශ්‍රමණය නුඹත් ශාක්‍ය පුත්‍ර ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදියට ප්‍රතිඥා දෙනවා නේද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ විදියට පින්වත්නි සුනක්කත්ථ භික්ෂුවට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔහුගේ වැරද්දට චෝදනා කළේ පරිචිත්ත විඥාන ඥානය නිසායි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය කෝරක්කත්තිය කියන තවුසා තව දවස් 7ක් ගියාට පස්සේ අජීර්ණ රෝගයකින් මිය පරලෝ ගිහිල්ලා සැපයෙන් හීන වූ කාලකංජිකා කියන പ്രേත ලෝකේ උප්පත්ති ලැබනවා. ඔබට මේ ශරීරය මෘත ශරීරය කීරණත් හම්බක කියන සොහනට ගෙනිහින්ලා දැම්මහම තට්ටු කරලා අහලා දැනගන්න පුළුවන් විස්තරය කියලා මේ සුනක්කත්ථ භික්ෂුවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ සුනක්කත්ථ භික්ෂුව එය වලකාලන්න බොහෝ උත්සාහ ගත්තා. කෝරක්කත්ති ගාවට ගිහිල්ලා මතක් කරනවා ඔබ අජීර්ණ රෝගයකින් මිය යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ඔබ කෑම ගන්න එපා. අජීර්ණ වෙන විදිහට ආහාර අනුභව කරන්න එපා ආදි වශයෙන් ඔහුට පරිස්සම් වෙන්න මතක් කළා. බුදු වදන වෙනස් නොවි ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා. ඔහු 7 දවසක් ගිය තැන මිය ගිහිල්ලා කාල කංජිකා කියන සැපෙන් හීන වූ പ്രേත ලෝකේ උප්පත්ති ලබන්නට යෙදුණා. ඒ වගේම ඒ මෘත ශරීරයේ කීරණත් අම්බක කියන සොහනට ඇද දමා එහි පවතින විදිහට ඒ මිනිස්සු දමලා යන්නට ගියා. වෙන තැනකට එය අරගෙන යන්න උත්සාහ කළත් ඒ කරගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඊට පස්සේ සුනක්කත්ථ භික්ෂුව ගිහිල්ලා මේ මිනිහට තට්ටු කරලා ඇහුවා ඔබ කොහෙද ඉපදුනේ? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක කාරණයක් හරි බොරු වෙන්නට ඕන කියලා එහෙම අදිෂ්ඨාන ඇතුවයි කළේ. ඒ වෙලාවේ මේ මිනිය ප්‍රකාශ කරනවා අර പ്രേත ලෝකයෙන් ඒ ජීවය ඇවිල්ලා ඒ මිනියට ආවිෂ්ඨ වෙලා ප්‍රකාශ කරනවා මම ඉපදුනේ සැපයෙන් හීන වූ කාලකංජිකා කියන പ്രേත ලෝකයේ කියන බව. ඉතින් ඒ විදිහට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සතුව පරචිත්ත විඥාන ඥානය තියෙනවා. ඊළඟට ත්‍රිවිද්‍යා අතරේ අපි මුලින් සිහිපත් කළ ඒ ත්‍රිවිද්‍යාවන් අතරේ සඳහන් වෙන పూర్වේ නිවාසානුස්මෘති ඥානය. ඒ බුදුරජාණන් වහන්සේ ඒ උතුම් බුද්ධ ඥානෙ මෙහි වෙලා බලනවා තමන් වහන්සේ පෙර භවයන් වලදී කොහොමද ඉපදුනේ, මොන නමින්ද ඉපදුනේ, මොන ශරීර වර්ණයෙන්ද ඉපදුනේ, මොන ගෝත්‍රයේද ඉපදුනේ ආදී වශයෙන් අතීත භව සංසාරයේ
උපදුන නොයෙකුත් භවයන් පිළිබඳව දැක වදාලා. එහෙම දකිනකොට උන්වහන්සේ තේරුම් ගන්නවා මේ සංසාරයේ දිගින් දිගටම එන්න හේතුව අවිද්‍යාව හා තෘෂ්ණාව කියන බව. මේ පටිච්චසමුප්පාද ධර්මයන් ප්‍රතිවේද කරන්නට යෙදුනා, මේ වැඩපිළිවෙල අවබෝධ කරගන්නට යෙදුනා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ආදී වශයෙන් මේ පටිච්චසමුප්පාද අංග 12 පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නට යෙදුණා. ඊළඟට පින්වත්නි දිබ්බ චක්කු ඥානෙ ඒ තථාගත බුදුරජාණන් වහන්සේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමවතර සමවදිමින් දිව්‍ය චක්ෂුවෙන් මේ ලෝකේ විමසා බලනවා කාටද මම අද පිහිට වෙන්නේ කියන බව. ඒ අතරේ ශ්‍රී ලංකාවේ අපේ අතීත මුතුන් මිත්තන් හිටපු කාලේ ඒ අයට අනුග්‍රහය පිණිස තථාගත බුදුරජාණන් වහන්සේ 3 වතාවක් ශ්‍රී ලංකා දීපයට වැඩම කරන්නට යෙදුණා. එතකොට ඒ ලෝකාර්ථචර්යාවේ යෙදුණ තථාගත බුදුරජාණන් වහන්සේ මේ දිබ්බ චක්කු කියන ඥානයෙන් ලෝකේ යම් තැනක යමක් දකින්නට අවශ්‍ය නම් එය ඊටාම් ශ්‍රේෂ්ඨ කොට දැක වදාලා. එහෙම දකිමින් ඒ තථාගත බුද්ධ කෘත්‍යයන් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මේ කියන ගුණයන් නිසා අපේ බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නෝ කියන ගුණයෙන් යුක්ත වෙනවා. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ සවාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කරලා සර්වඥතා ඥාන ප්‍රතිවේදයෙන් අමා මහ නිවන් සුව ලබා ගන්නට යෙදුනා. ඒ උතුම් වූ නිර්වාණ ക്ഷേම භූමියට පත් වෙන්නට යෙදුනා. ඒ ඥානෙ ආශ්‍රවක්ෂය කර ඥානයයි. අල්ප මාත්‍රයක්වත් කෙලෙස් බිඳුවක් නැති පරම පවිත්‍ර වූ సంతානයකින් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පිරිසුදු බුද්ධ ජීවිතයකුයි ගෙව්වේ. එතකොට ඒ ස්වභාවයට පත් වුණේ තථාගත බුදුරජාණන් වහන්සේ ආශ්‍රවයන් ශේ කරපු නිසායි. සවාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහාණය කරන්නට යෙදුනා. ඒ උතුමන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නෝ කියන ගුණයෙන් යුක්තයි. ඒ වගේම තමයි පින්වත්නි ඒ තථාගත බුදුරජාණන් වහන්සේ මේ කියන අෂ්ට විද්‍යාවන් උපදවා ගන්න පුරන්නට යෙදුන පිළිවෙත් 15 චරණ ධර්ම කියලා කියනවා. සීලං වරං ඉන්ද්‍රිය සංවරෝච මත්තාසිතා ජාගරියාන යෝගෝ සද්ධා හිරෝත්තප්ප බහුසුතත්තං පරක්කමෝ චේව සතිමතේච චත්තාරි ඥානානි චතානි මානි තිපංච විද්‍යා චරණාති ජඤ්ඤා. මේ විදිහට ධර්මයේ තුල සඳහන් වෙනවා. සීලං වරං ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරෝච ඉන්ද්‍රිය සංවරය, මත්තාසිතා පමණ දෙන ආහාර ගැනීම, ජාගරියාන යෝගේ කෙලස් තවන වීරියෙන් නිନ୍ଦ අඩු කිරීම, සද්ධා ශ්‍රද්ධාව ඒ අපේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරණ ඒ කාලවල 512000ක් බුදුවරු මුණ ගැහිලා මේ චරණ ධර්මයන් පුරුදු කරන්නට යෙදුණා. එතකොට අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ කියන චරණ ධර්මයන්ගෙන් යුක්තව තමයි මේ අෂ්ට විද්‍යාවන් උපදවා ගන්නට යෙදුනේ. හිරෝත්තප්ප ඒ වගේම හිරි පව කරන්න තියෙන ලැජ්ජාව, පව කරන්න තියෙන බය ඔත්තප්ප, බහුසුතං බොහෝ දේ දැන ගත්තා වූ ස්වභාවය, ධානා අවිඥා උපදවාගෙන හිත දියුණු කර ගැනීම, පරක්කමෝ දැඩි වීර්ය අත්නොහරන වීර්ය, සති මනාපට පිහිටුවාගත සිහිය, මති ප්‍රඥාව, ඒ වගේම ධාන හතර ප්‍රථම ධාන, ද්විතිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන කියන මේ ධාන හතර ආදී මේ කියන 15 චරණ ධර්මයන්ගෙන් තථාගතයන් වහන්සේ ඒ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයේ සඳහා කටයුතු කරන්නට යෙදුනා. ඒ සර්වඥතා ඥානය වෙසක් පුර 15ක පොහෝදා හිමිදිරි පාන්දර සම්පූර්ණ වශයෙන් ප්‍රතිවේධ කරගන්නට යෙදුනා. එවැනි ගුණ ඇති උත්තම බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ ඒ තථාගත බුදුරජාණන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරය වේවා කියන වන්දනාව අපි සිද්ධ කරමු. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ මේ කියන නවරහාදී බුදු ගුණයන්ගෙන් සමන්නාගතව මහා ගුණස්කන්ධයකින් යුතුව උත්තම ශ්‍රේෂ්ඨ පරිශුද්ධ වූ ජීවිතයක් ගත කරමින් මේ ලෝක සත්‍යය කරේ පතලා වූ මහා කරුණාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුනේ. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ නිරතුරුවම අනුශාසනා කළ ඒ අප්පමාදේන සම්පාදේත ආදී වශයෙන් මේ බුදුවදන් අපේ සිහියේ දරාගෙන බුදුගුණ අනුස්මරණය කරමින්
බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේසනසේ වැඩවදාළ ශාන්ත ලක්ෂණ අමා මහ නිවනින් සැනසීම සඳහා අපි අදිෂ්ඨාන පිහිටුවා ගන්නට ඕන. ඒ අයුරින් ඔබ හැම දෙනාටම මේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරමින් පාරමී ධර්ම මුදුන් පමුණුවාගෙන භාවනා ඥාන දියුණු කරගෙන සමත විදර්ශනා ඥාන දියුණු කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධයම සිද්ධ කරගන්නට මේ ධර්ම ශ්‍රවණයත් ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා මේනකා හේනගගේ මහත්මිය. සෙනෙහබර මව්පිය දෙපළට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න. මෑණියන් ජී මැනිකා, පියා එච් කිරිමුදියන්සේ, අයියා ප්‍රේමතිලක, බාප්පා හීන් මහත්තයා, මවගේ පියාණන්ගේ වර්ග පරම්පරාගත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට. ඒ වගේම රඝුපති මහත්මයා ඇතුළුව වර්ග පරම්පරාගත ඥාතීන් මතක් වෙන මතක් නොවන සංසාරගත සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නයි මේ අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ වගේම ප්‍රංශේ වාසය කරන ගරුතර මහා සංඝරත්නයට ආශිර්වාද සිද්ධ කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ප්‍රංශේ ප්‍රධාන සංඝ නායක දුරන්දර අතිපූජනීය අවසරයි පරවාහන චන්ද්‍රරත්නාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ප්‍රංශේ පැරිස් බෞද්ධ විහාරාධිපති දුරන්දර සාහිත්‍ය සූරි අවසරයි කොංගස්තරේ ආනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර ප්‍රංශේ ප්‍රධාන අධිකරණ සංඝ නායක දුරන්දර ප්‍රංශේ ජේතවන බෞද්ධ විහාරාධිපති අවසරයි මුරුංගාගස්යායේ ඥානස්තර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් නීස් බෞද්ධ විහාරාධිකාරී පූජනීය මාපලගම ජිනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ විහාරවාසී පූජනීය කහත්තේවල සුගස්සිරි ස්වාමීන් වහන්සේටත් දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබන. ඒ වගේම විශේෂයෙන්ම බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපතීන් වහන්සේ වශයෙන් කටයුතු කරන අතිපූජනීය බොරලන්දේ වජිරඥාන නායක මාහිම්පාණන් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ සිද්ධ කරනු ලබන ශාසනික සමාජීය කටයුතු තවදුරටත් සිද්ධ කරගෙන යන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. මේනකා මහත්මියගේ හිතවත් කල්යාණ මිත්‍රයන්ට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඉගෙනුම් ලැබූ සියලුම ඒ පාසලේ ගුරුවරුන්ට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මිය පරලෝකීය විදුහල්පතිතුමාට එම මැතිණියට උප විදුහල්පතිතුමාට ශාසනීය චිරස්ථිතිය වෙනුවෙන් කැපවී අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපතීන් වහන්සේ වශයෙන් වැඩවිසූ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේටත් අපවත් වී වදාළ අනිකුත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයටත් රටදෑ වෙනුවෙන් දීපිදු රණවිරුවන්ට ත්‍රිවිධ හමුදාවට පොලිසියට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ භවගාමී ජීවිතයේ සුවපත් වේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා මේ හැම දිනාටම මේ පින් හේතු වේවා, වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. මේ උතුම් ධර්ම දේශනාවේ ආනිසංස බලයෙන් ලෝකවාසී හැම දෙනාම කොරෝනා පීඩාවෙන් පීඩා විඳින සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාට මේ සම්බුද්ධ ශාසනය තුළ පිළිවෙත් පුරාගෙන ගුණ දහම් දියුණු කරගෙන පාරමී ධර්ම මුදුන් පමුණවාගෙන සෝවාන් ආදී මගඵල පිළිවෙලින් අග්‍ර අමෘත මහා නිර්වාණ අවබෝධය සඳහාම පාරමී ගාමී කුසලයක්සේ මේ ධර්ම ශ්‍රවණානිසංස ඒකාන්ත වශයෙන් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු